අයිබෝන් සම්බුද්ධතාවයේ ගණන් සෙට් එකත් එක්ක අලුත්ම වීඩියෝ එකක් අද අරන් ආවා 2006 A level සම්බුද්ධතාව රචනා ගන්න. හරි. මීට කලින් අපි වීඩියෝස් මම හිතන්නේ 3ක් 4ක් විතර පළ කරලා තියෙනවා. ඒ ටික බලන්න අපි ඉස්සරහටත් සම්බුද්ධතාවයේ ගණන් සෙට් එකේ තවත් වීඩියෝ සාකච්ඡා කරන්න සම්බුද්ධතාවයේ රචනා ගැටළු ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි වැඩේට යමු. වැඩේට ගිහිල්ලා බලමු. මේක ඇස්සේ මොනවද තියෙන්නේ? අලුතෙන් දැනගන්න තියෙන තියරි මොනවද? විශේෂ කරුණු මොනවද කියලා. අපි යන් ගන්නට. මම මේ අදලා තියෙන જાතියේ රූප සරණක් ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේක ඇතුලේ වායුවක් පුරවලා තියනවලු. මෙන්න මේ පිස්ටන් එකේ ඝර්ෂණයක් නැහැලු, බරක් නැහැලු. ඔන්න ඔය වගේ විස්තර ටිකක් දෙනවා. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ යට ගාන දාලා තියෙන එකෙන් බලා ගන්නත් පුළුවන්. නැත්නම් පාස් පේපර්ස් පොතක් අරන් ගාන බලා ගන්නත් පුළුවන්. කොහොම හරි. ඊට පස්සේ මෙතන උස h කියලා දීලා තියෙනවා. මේ බාහිර බලය p කියලා දීලා තියෙනවා. ඊට මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය 8.3114 10.2 වර්ග මීටර කියලා දීලා තියෙනවා. මේක උෂ්ණත්වය සෙල්සියස් අංක 27යි කියලා වලට දීලා තියෙනවා. ඊට පස්සේ පුතා පීඩනය මේක ඇතුළේ පීඩනය 10.5 පැස්කල් කියලා වලට දීලා තියෙනවා. ඔය කියන විස්තර ටික දීලා ඔයගේ රෝම ඉලක්කම් එක විදියට අහනවා බඳුන තුල x මවුල ප්‍රමාණය කොච්චරද? මේක ඇතුළේ තියෙන x කියලා වායුවක්. එයාගේ මවුල ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. මෙන්න මේ h වලටත් ඔයාලට උත්තරයක් දීලා තියෙනවා. h සමානයි මීටර් 3යි කියලා. h සමානයි මීටර් 3යි කියලා උත්තරයක් දීලා තියෙනවා. හරි. ඔන්න ඔය කියන දත්ත ටික පාවිච්චි කරලා මේක තුල තියෙන වායු මවුල ගන්නවා හොයන්න ඕනි. මොකද කරන්න ඕනි? වායුව පරිපූර්ණයි කියලා හිතලා වායුවට PV සමානයි nRT දාන්න ඕනි. වෙන මොනවා කරන්නද? එච්චරයි කරන්න දෙන්නේ. ඉතින් අපි තාම රෝම ඉලක්කම් 1 ගැම්මෙන් ගන්න හදන්න පටන් ගන්න. රෝම ඉලක්කම් 1 අපි දාමු x කියන වායුවට PV සමානයි nRT. x ට PV සමානයි nRT. මොකද්ද හොයන්න තියෙන්නේ? x වල මවුල සංඛ්‍යාව. අනිත් අපි ආදර්ශ කරන් යමු. මෙතන පීඩනය මේ තියෙනවා 1.10.5. නැත්තම් අපි මේක උක්ත කරලාම ආදර්ශ කරමු නේ. එතකොට හොඳයි. මම මෙතන මවුල සංඛ්‍යාව කියන එක උක්ත කරලා එතකොට මට එන්නේ PV බෙදීම RT. PV බෙදීම RT. දැන් මම මෙතන ආදර්ශ කරනවා. පීඩනය කොච්චරද? 1.10.5. 1.10.5 පැස්කල් කියන එක වර්ග මීටරයට නිව්ටන් ලියනවා නම් මම ආසයි. පරිමාව පරිමාව මෙතන චූටි අවුලක් තියෙනවා. එහෙනම් පරිමාව ආදර්ශ කරන්නේ නැතුව චුට්ටක් පල්ලෙහාට ගිහිල්ලාමුකෝ. r කියන්නේ ඉතින් අපි ඔක්කොම දන්න දෙයනේ 8.3114යි. 8.3114 ජූල් කෙල්විනට මවුලයට. උෂ්ණත්වය 27යිනේ. 27 කෙලින්ම ආදර්ශ කරන්නේ අමුයෙන් ආදර්ශ කරන්නේ නැහැ. කෙල්වින් කරලා ආදර්ශ කරන්න ඕන. කෙල්වින් කරා කියන්නේ 300යි කෙල්වින්. පරිමාව. කොහොමද පරිමාව ආදේශ කරන්නේ? ඉතින් සර් මේකේ පරිමාව දීලා නැහැනේ. ඔව් දීලා නැහැ තමයි. එහෙනම් ඉතින් බං මේකේ වර්ගඵලය දීලා තියෙනවනේ. මේ වර්ගඵලය දීලා තියෙනවනේ. මේකේ හරස්කඩ වර්ගඵලය. ඉතින් උසක් දන්නවනේ. ඉතින් ඒක තමයි පරිමාව කියන්නේ. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය මෙන්න උස කියන්නේ h. h සමානයි 3යි. කොහොමද පරිමාව වෙන්න ඕනේ? මේ උත්තරේ වැඩි කිරීම 3. කියන්නේ 8.314 10.2 වැඩි කිරීම 3 ඝන මීටර. එන්න මේක තමයි පරිමාව සඳහා ලැබෙන පිළිතුර. දැන් මම සුළු කරනවා 8.314 මේක සුළු කරලා දැම්ම හැටි. මේ තුනේ ඉලක්කමට මේ තුනේ ඉලක්කම සුළු කරලා දැම්ම හැටි. මෙතන බිංදු දෙකකට මම මෙතන බිංදු දෙකක් සුළු කරනවා. එතකොට එන්නේ මෙතන 10.3යි. 10.3යි 10.2යි සුළු වුණාම 1.10යි ඉතුරු වෙන්නේ පුතා. 10යි මෝල්. මේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන x කියන වායුවේ මවුල ප්‍රමාණය. උඩින් ලියන්න x කියන වායුව පරිපූර්ණයි කියලා තමයි PV සමාන nRT දාන්නේ. දන්නවනේ චූටි දේවල්නේ. ඒක උඩින් ලියලා දාන්න. පරිපූර්ණයි සලකා PV සමාන nRT දාමු කියලා. මේක දාලා මෙන්න මේ උත්තරේ ගන්න. මම හිතනවා මේක සියලු දෙනාටම ගන්න පුළුවන්. ඕනේ. අපි යනවා රෝම ඉලක්කම් 2කට. රෝම ඉලක්කම් 2 කියනවා මෙන්න මෙහෙම දෙයක්. සෙල්සියස් අංශක 80ට වඩා ඉහළ උෂ්ණත්වවලදී x වියෝජන වෙනවලු පහත ආකාරයට. ආයේ පහත ආකාරය අපි චුට්ටක් ලියාගමුකෝ. දැන් මම මේක ඕනේ මම මේ ටික මහලා දාන්නම්. දැන් කියනවා පහත ආකාරයට x වියෝජන වෙනවලු. ඉතින් මේ පහත ආකාරය ඔයා ලියා ගන්න. ඔයාගේ උත්තර පත්‍රේ එහෙම නැත්නම් ඔයා ලියන පොතේ මොකේ හරි කමන්නේ ඒක ලියා ගන්න. රෝම ඉලක්කම් 2 කියලා ලස්සනට දාලා පිළිවෙලට පටන් ගමුකෝ. ඒතර සමතුලිතතාවය දීලා තියෙනවා 2x. මෙයා වායුවක්ලු
මෙන්න මෙහෙම ලස්සන සමතුලිතතාව ඉතලයක් දාන්න y සහ z y කියලා වායුවක් තියෙනවා ඊට අමතරව z කියලා වායුවක් තියෙනවා ඕකනේ කියන්නේ ඔච්චරයි ඔක් කියන්නේ පහත ආකාරයේ සමතුලිතතාවයටපත් වෙනවලු ඊට පස්සේ අපිට කියනවා p හි අගය p කියන්නේ අර පොඩ්ඩක් බලන්න p කියන්නේ කවුද කියලා අර පිස්ටනේ අරහෙන් යෙදෙන බලය එළියෙන් යෙදෙන බලය p වල අගය 10-5 ලෙස පවත්වා ගනිමින් ඉහත එකෙහි බඳුන රත් කර අන්තර්ගත වායු වලට 127ක උෂ්ණත්වයක් ලබා දෙනවලු. 80ට වැඩි උෂ්ණත්වයේදී සමතුලිතතාවයටපත් වෙනවා කිව්වා. එහෙනම් ඉතින් 127 කියන්නේ 80ට වඩා වැඩිනේ. 127 කියන්නේ 80ට වඩා වැඩිනේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක 124 මේ බඳුන රත් කරාම මෙන්න මේ සමතුලිතය ඇති වෙනවා. ඇදෙන්නේ සමතුලිතය ඇති වෙනවා. බලමු ඊට පස්සේ සමතුලිතතාවයට ඇති වෙනවලු. ඊට පස්සේ කියන සමතුලිතතාවයෙන් පස්සේ x වල තියෙන මවුල ප්‍රමාණය මවුල 4යිලු. සමතුලිතතාවයෙන් පස්සේ x වල තියෙන මවුල ප්‍රමාණය මවුල 4යිලු. මම ඊට කලින් සමතුලිතතාව ගණන් වලත් ඔයාලට කියලා තියෙනවා. ඔය දෙන්නේ චූටි ඉංගියක්. ඔය දෙන්නේ චූටි නිකන් ට්‍රික් එකක් කියමුකෝ අපි. ගැලපෙනවද ඒක? කවන්නේ කොහොම හරි. ඔය දෙන්නේ චූටි ඉංගියක්. ඔය චූටි ඉංගිය දෙන්නේ ඇල්ෆා හොයා ගනින් කියලා. ඔය චූටි ඉංගිය දෙන්නේ ඇල්ෆා හොයා ගනින් කියලා. මතකද මෞලික විකර්ණ ප්‍රමාණය කියලා එකක් අපි අර්ථ දැක්වුවා කලින් වීඩියෝස් වලට ඕනම් බලන්න පුළුවන්. මම කියනවා මෙහෙම එකක්. මෙයාගේ ආරම්භක මවුල සංඛ්‍යාව කොච්චරද? මවුල 10යි. මෙයාගේ ආරම්භක මවුල සංඛ්‍යාව මවුල 10යි. කොහොමද සර් එක ගත්තේ? ඇයි බං කලින් ගාන PV සමාන NRT දාලා හෙව්වේ? ආන් ඒක. මෙතන නැහැ. ආරම්භයේදී මේ කට්ටිය නැහැනේ. ආරම්භයේ බඳුන තුල මෙයා විතරයි ඉන්නේ. පැහැදිලි. මම ලියනවා මෙහෙම එකක්. x වල මෞලික විඝටන ප්‍රමාණය ඇල්ෆා කියලා මම ඇල්ෆා අර්ථ දක්ව ගන්නවා. කොහොමද? x වල මෞලික විඝටන ප්‍රමාණය ඇල්ෆා යයි ගනිමු. x වල මෞලික විඝටන ප්‍රමාණය ඇල්ෆා යයි ගනිමු. ඇල්ෆා කැතයිද මන්ද? ලස්සන ඇල්ෆා එක දාමුකෝ. ඇල්ෆා යයි ගනිමු. එහෙනම් අපි ලියනවා ප්‍රතික්‍රියා කරන මවුල සංඛ්‍යාව 10යි ඇල්ෆා. 10යි ඇල්ෆා. මේ කට්ටිය නෑනේ. ඒ කට්ටිය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අපි අවසානට ලියනවා සමතුලිත මවුල සංඛ්‍යාව. මෙන්න මුල් මවුල සංඛ්‍යාව, මෙන්න ප්‍රතික්‍රියා කරපු මවුල සංඛ්‍යාව. අපි ලියනවා සමතුලිත මවුල සංඛ්‍යාව. මේකෙන් මේක අඩු කරන්න. 10 අඩු කිරීම 10යි ඇල්ෆා. මේ තියෙන්නේ මෙයාගේ සමතුලිත මවුල සංඛ්‍යාව. x වල සමතුලිත මවුල සංඛ්‍යාව. මෙයාගේ මෙන්න මෙයාගේ මේ ප්‍රමාණයක් තමයි x වලින් විඝටනය වෙන්නේ. හරිද? x සහ y ගත්තාම ස්ටොයිකියෝමිතිය. අර ලස්සන වචනයක් තියෙන්නේ ස්ටොයිකියෝමිතිය කියලා. මෙතන 2යි, මෙතන 1යි. කියන්නේ මෙයාගෙන් භාගයක් මෙතෙන්ට. 5යි ඇල්ෆා. පට්ටලේසි හොඳටම තේරෙනවා. මෙයාගේ 2යි, මෙයාගේ 1යි භාගයක් එන්න ඕනි 5යි ඇල්ෆා. පට්ටලේසි හොඳටම තේරෙනවා. ඔන්න සමතුලිත මවුල සංඛ්‍යා ටිකක් දාගෙන ඉවරයි. දැන් අර මොකක්ද අර ගානේ කියන්නේ? සමතුලිතතාවයෙන් පස්සේ x වල මවුල සංඛ්‍යාව මවුල 4යි කියලා මොකක්ද තියෙන්නේ? මෙන්න මේක. මේක 4ට සමාන කරපන් කියලා තමයි කියන්නේ. එහෙනම් අපි කරමු. මෙන්න සමතුලිතතාවයේ අවසානයේදී x වල සමතුලිත මවුල සංඛ්‍යාව 10 අඩු කිරීම 10 ඇල්ෆා. ඒක උත්තරේ විදිහට මේගොල්ලෝ දීලා තියෙනවා 4යි මවුල කියලා. දැන් සුළු කරලා බැරිද ඇල්ෆා හොයන්න? පුළුවන්. මෙයා මෙහෙට ගියලා මෙයා මෙහෙට කියනවා. එතකොට 6 සමානයි 10යි ඇල්ෆා. දෙපැත්තම 10න් බෙදනවා. ඇල්ෆා සමානයි 0.6 කියලා වට උත්තරයක් හම්බ වෙනවා. ඇල්ෆා සමානයි 0.6 කියලා වට උත්තරයක් හම්බ වෙනවා. දැන් සර් මේක ඇල්ෆා හොයන්න ඕනද? අපෝ නෑ. ඔයාලට වෙන ක්‍රමයකින් හදන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ. මේ බේසික්ම ක්‍රමය තමයි මම කිව්වේ. හදන්න පුළුවන් බේසික්ම ක්‍රම. ඇල්ෆා දාගෙන හදන එක වැඩි ලේසි. හරි ඔන්න අපි ඇල්ෆා හෙව්වා. දැන් ඉතින් මේ ටිකට ඇල්ෆා ආදර්ශ කර උත්තර ටික ගමු. මෙතෙන්ට 0.6 ආදර්ශ කරොත් 0.6 ඒවා 10ක් කියන්නේ 6යි. 10න් 6ක් ගියාම 4යි මවුල. 4යි මවුල. මෙතන 0.6 ඒවා 5ක් කියන්නේ 3යි මවුල. මෙතන 0.6 ඒවා 5ක් කියන්නේ 3යි මවුල. පැහැදිලිද? සමතුලිතතාවයෙන් පස්සේ x වල මවුල 4කුත් y වල මවුල 3කුත් z වල මවුල 3කුත් තියෙනවා. දැන් බලමු මොකද්ද අහන්න අපෙන් කියලා.
ඊට පස්සේ අපි ගන්නවා කැපිටල් A h වල අගය හොයන්න කියලා. අපිට කියන h වල අගය හොයන්න. කැපිටල් A කියලා ප්‍රශ්නයක් අහලා දෙනවා h වල අගය හොයන්න. කොහොමද h වල අගය හොයන්නේ? h වල අගය හොයන්නලු. දැන් මේ අවස්ථාවේදී h වල අගය හොයන්නලු. ඊට අපි හොයමු. h වල අගය හොයමු. බලන්න කොහොමද හොයන්න පුළුවන් කියලා h වල අගය. අපි එහෙම කරමු. අපි p සමාන nrt දාමු මෙතෙන්ට. මෙතෙන්ට p සමාන nrt. ඔව් දාලා බලමුකෝ මොකක් හරි වෙයිනේ. ඔව් මම මේ මකන්න දැන්. මෙතනට අපි p සමාන nrt දාමු. ඇත්තට මොකක් හරි වෙන්න නෙවෙයි දාන්නේ. මෙතනට p සමාන nrt දාලා ඔව් බලන්නකෝ දාපුවම වෙන්න දෙයි. කැපිටල් A සමතුලිත අවස්ථාවට PV සමාන nrt දානවා මම. PV සමාන nrt දානවා. PV සමාන nrt දානවා. දැන් මම ආදේශ කරනවා. මේ අවස්ථාවේ පීඩනය කොච්චරද? මේ අවස්ථාවේ පීඩනය ඔව් පැහැදිලිව කියලා තියෙනවා පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියලා. සිංහල කියලා තියෙනවා. පීඩනය එක වැඩි කිරීම 10/5යි. සිංහලෙන් කියලා තියෙනවනේ. පැස්කල්. පරිමාව කොහොමද පරිමාව ගන්නෙ? හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලයේ දීලා තියෙනවා 8.314යි වැඩි කිරීම 10/2යි. වැඩි කිරීම අපි මෙතෙන්ට h' කියලා දාමු. මෙන්න මේ h තමයි හොයන්න තියෙන්නේ. හරිද? මේ h තමයි හොයන්න තියෙන්නේ. මේ ගාන සුළු කරා නම් මේ h හොයන්න පුළුවන්. බලමු ඊටු ටිකත් ආදේශ කරලා. පීඩනය හරි පරිමාව හරි. මවුල ගාන 10යි. R වලගේ 8.314යි. 3.4යි. ජූල් කෙල්විනයට මවුලයට. උෂ්ණත්වය 127යි. ඒ කියන්නේ උෂ්ණත්වය කීයද? කෙල්වින් 400යි. ඔන්න උතන තමයි පැටලුණොත් ඔයාලට පැටලෙන්නේ. කෙල්වින් 400යි. 8.314 කියන එක කරාට මෙතනින් මම සුළු කරනවා. පැහැදිලිනේ? 10/5යි 10/2යි සුළු වුණාම මෙතන 10/3ක් තමයි ඉතුරු වෙන්නේ. වැඩි කිරීම h' සමානයි එහා පැත්තේ 4000ක් ඉතුරු වෙනවා. h' මෙතන තියලා 4000 1000න් බෙදුවාම මීටර් 4යි කියලාට හම්බ වෙනවා. මම මෙතන h' කියලා ගත්තාට ඉතින් h තමයි ඔය හරියද? මම පැටලේ කියලා තමයි h' කියලා ගත්තේ. ඔය h වලගේ මීටර් 4යි කියලාට හම්බ වෙනවා. අපි h කියලාම ගමුකෝ. ඒතර අවුලක් නැහැනේ. මීටර් 4යි කියලාට හම්බ වෙනවා. මේ අවස්ථාවට PV සමාන nrt දානවා. මෙන්න මේ උෂ්ණත්වය ඉස්සෙල්ලා 300 ආදේශ කරේ. දැන් 400 අමතක කරන්න එපා. වැඩේ කොට Hත් හොයලා ඉවරයි. අපි යනවා B කොටසට. XYZ යන වායු වල ආංශික පීඩන හොයන්න කියනවා. XYZ වායු වල ආංශික පීඩන හොයන්න කියනවා. දැන් මතක් කරගන්නකෝ අප්පා ආංශික පීඩනයේ සූත්‍රය. මම ලියන්න කලින් මතක් කරන්න බලන්න වීඩියෝ එක ඔෆ් කරලා මතක් කරන්න. ආංශික පීඩනය. මොකක්ද ආංශික පීඩනය කියන්නේ? මවුල භාගය මේ මොකක්ද කියන්නේ? මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය. මම මුලින්ම හොයනවා x කියන වායුවේ ආංශික පීඩනය. x කියන වායුවේ ආංශික පීඩනය. x වල මවුල භාගය. සමතුලිත අවස්ථාවේදී x වල මවුල භාගය. මුළු මවුල සංඛ්‍යාව කීයද? 10යි. සමතුලිත අවස්ථාවේ x වල මවුල සංඛ්‍යාව කොච්චරද? ඇයි අර උඩින් බලන්න වීඩියෝ එක චුට්ටක් පස්සට දාලා බලන්න. මම මේ හරිය ලිව්වේ. මේ අර සමීකරණ ලියලා ඇල්ෆා හොයලා මේ හරිය ලිව්වා. අවසානට උත්තරයක් ගත්තා. x වල මවුල 4යි කියලා. මෙතන උත්තරයක් දැම්මා x වල මවුල 3යි කියලා. මෙන්න මේ හරිය ලිව්වේ. මේ හරිය ලිව්වා y වල මවුල 3යි කියලා. අන් ඒ උත්තර ටික. ඒතර x වල මවුල කීයද ආවේ? 4යි. වැඩි කරන්න ඕනේ මුළු පීඩනයේ 1.10/5. මුළු පීඩනයේ වෙනසක් නැහැ නේද තාම? ඔව් 1.10/5. 10/5න් වැඩි කරනවා. පැස්කල් වලින් උත්තරේ හම්බ වෙයි. මෙයාට මෙයා සුළු වෙනවා. මෙතන 10න් 4 කියන්නේ 0.4යි. 0.4යි 10/5 කියන්නේ 4.10/5. 4.10/5යි පැස්කල්. 4.10/5යි පැස්කල්. මේ කවුද? x කියන කෙනාගේ ආංශික පීඩනය. පට්ටලේසිය හොඳටම තේරෙනවා. xy py y වල ආංශික පීඩනය. y වල මවුල සංඛ්‍යාව මෙන්න මේ හරිය මම ලිව්වේ. චුට්ටක් වීඩියෝ එක පස්සට දාලා බලන්න. මේ හරිය ලිව්වේ. මුළු මවුල සංඛ්‍යාව 10 මවුල y වල මවුල 3යි මවුල
වැඩි කරන්න ඕනේ 10.5 පැස්කල් වලින්. 0.3යි. 0.3යි කියන්නේ 3.10.5. 3.10.5 පැස්කල්. Z වල ආංශික පීඩනය PZ. PZ මම මෙතන ලිව්වොත් ඔයාලට පේන්නේ නැති මම උඩට ගන්නම් ඈ. PZ උඩට ගන්න. මේක වකලා අපි උඩට ගමු PZ. PZ. Z වල ආංශික පීඩනය මුළු මවුල සංඛ්‍යාව 10 මවුල Z මවුල සංඛ්‍යාව 3යි මවුල වැඩි කරන්න ඕනේ 10.5 පැස්කල් වලින්. මෙතනත් එන්නේ 3.10 4යි පැස්කල්. මෙන්න මෙතන මේ sorry මෙතන 10 4යි මෙතන සුළු වෙලා පහනේ 10 4යි. හරි. මෙතන 0.4යි 5 බැලුවනම් 4යි 10 4යි 3යි 10 4යි මෙතෙන්ට 3යි 10 4යි. ඔය ටික තමයි ආංශික පීඩන විදිහට එන්නේ. හරිද? C කොටස කියනවා සෙල්සියස් අංශක 127 දිහ සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියතය Kp මතක් කරමු. හැමදාම එකම දේ තමයි තියෙන්නේ. හරිද? Kp. මොකද Kp සූත්‍රය සමීකරණයට අනුව ලියමු. කොහොමද ලියන්නේ? මුලින්ම ලියනවා අපි y වල ආංශික පීඩනය වැඩි කිරීම z වල ආංශික පීඩනය බෙදීම x වල ආංශික පීඩනයේ වර්ගය. ඕන මේවට ගෑස් කියලා දාමු අපි. වායුනේ. x වල ආංශික පීඩනයේ වර්ගය. එනේ වර්ගය ආව කියලා පැහැදිලිද? අර x ඉස්සරහ ස්ටොයිකියෝමීටර් දෙකේ ඉලක්කම තියෙන්නේ. අන්න ඒ නිසා. දැන් ඉතින් මම මෙතන ආදේශ කරනවා. දැන් මහලුක වැඩක් නැහැනේ. y වල ආංශික පීඩනය මෙන්න 3.10 3.10 4යි පැස්කල්. z වල ආංශික පීඩනය මෙන්න 3.10 4යි පැස්කල්. x වල ආංශික පීඩනයේ වර්ගය මෙන්න x වල ආංශික පීඩනය 4.10 4යි. ඒකේ වර්ගය. ඒ කියන්නේ 4.10 4 පැස්කල් වැඩි කිරීම 4.10 4යි පැස්කල්. ඒ දෙපාරක් ලියන්න ඕනේ වර්ගයනේ. දෙපාරක් ලියන්න ඕනේ. 10 4 10 4 10 4 10 4 පැස්කල් 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 ඔක්කොම සුළු වෙනවා. 3 වරක් 3 9යි. 4ක් 4 16යි. 9 බෙදීම 16. ඔක සුළු කරන්න ඕනේ. ඔක කරන ලඝු බලන්න ඕනේ නෑනේ. ලඝු බලන්න නැතුව සාමාන්‍ය විදිහට ඕන සුළු කරගන්න පුළුවන් 9 බෙදීම 16. 9 බෙදීම 16 කියන්නේ 0.5යි 6යි ගණක් එන්නේ. 0.5යි 6යි 2යි 5 වගේ ගණක් තමයි එන්නේ. ඒකක නැහැ. මෙතන ඒකක ඔක්කොම නැතිලා යනවනේ. KP වල උත්තරේ එන්නේ 0.5යි 6යි 2යි 5යි. උතන KP වල උත්තරේ. මම හිතනවා මෙතෙන් යනකම් ක්ලියර්. පට්ට ක්ලියර් පැහැදිලි. හරිනේ? හරි. ඊට පස්සේ අපි යනවා රෝම ඉලක්කම් 3ට. රෝම ඉලක්කම් 3ට. දැන් මම මේ වෝල්ට් එක ඉක්මනට වැටුවට ඔයාලට වීඩියෝ එක පස්සට දාලා බලා ගන්න පුළුවන් ඈ. අපි යනවා රෝම ඉලක්කම් 3ට. තුන්වෙනි රෝම ඉලක්කමට. එහෙම නැත්නම් රෝම ඉලක්කම් 3ට. බලන්න මොනවද කියන්නේ කියලා. අන්න ඔතන තමයි චුට්ටක් ගේම තියෙන්නේ. දැන් මෙතෙන්ට යනකම් 180කට විතර ළමයිට මේක කරගන්න පුළුවන්. ෂේප් අවුලක් නැහැ. මෙතනින් එහාට තමයි ගේම තියෙන්නේ. ගේමකුත් නැහැ අත්‍තරම. තියරිය දන්නවා නම් වැඩේ ගොඩ. මේ බලන්න. ඉහත අංක 2 බඳුන තුනට S නම් නිෂ්ක්‍රීය වායු මවුල 10ක් දානවලු. අර තිබ්බනේ මෙන්න මෙහෙම බඳුනක්. ඔන්න ඔහම එකක්. අනියා කටු සරණක් විදිහට දාන්නම් කොහොම එකක්. මෙන්න මේක ඇතුළට S කියලා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක්. ඒකෙන් මවුල 10ක් දානවලු. S කියලා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයකින් නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් කියන වායුවක් නේ තියෙන්නේ. ඔව් එයාගෙන් මවුල 10ක් දානවලු. නිෂ්ක්‍රීය වායුවෙන් මවුල 10ක් දානවලු. ඔය ඕකන කියන්නේ. ඊළඟට කියනවා ඇතුල් කර H යගේ ඉහත දෙකේ එහි අගයම තියාගන්නවලු. ඒ කියන්නේ කීයද H? මීටර් 4යි නේ. දෙකේ A බලන්න රෝම ඉලක්කම් දෙකේ A. H වලට අගය කීයද ආවේ? 4යි මීටර. කියන්නේ H වල අගය මීටර 4ෙම තියාගන්නවලු. ඒක ලියා ගන්න ඕම. නැත්තම් පැටලෙනවා. ඔය කියන කෙනගේ හැපෙත්ත ලියා ගන්න. නැත්තම් පැටලෙනවා. ඊට කියනවා මේක තියෙන්නේ 127ම නේද? එමාගෙන් පවත්වාගෙන H යගේ පද්ධතිය 127 සමතුලිතතාවයට ලැබීමට ඉඩ දෙන ලදී. මෙම තත්ත්වයටදී XY Z S යන වායු වල ආංශික පීඩනයද P වල අගයද ගණනය කරන්නලු. එතන මෙතන උෂ්ණත්වයත් 127යි. අපෙන් අහන්නේ අර කට්ටියගේ ආංශික පීඩන. දැන් මෙහෙමයි. හරිද? දැන් මට ඔයාලට මෙතන කියලා දෙන්න දෙයක් තියෙනවා. දැන් මේ මොකද වෙන්නේ? සමතුලිතතාවයේ තියෙන පද්ධතියකට නිෂ්ක්‍රීය වායුවක් ඇවිල්ලා වද දෙනවා. ඇත්තට කියනවා මහ වදයක්. හරිද? සමතුලිතතාවයේ ඉන්න පද්ධතියකට
නිෂ්ක්‍රීය වායුවක් ඇවිල්ලා වද දෙනවා. මොකද්ද වෙන්නේ? සමතුලිතතාවය වෙන පද්ධතියකට නිෂ්ක්‍රීය වායුවක් ඇවිල්ලා තට්ටු දැම්මහම නිෂ්ක්‍රීය වායුවක් ඇවිල්ලා පැන්නහම මොකද්ද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. සමතුලිතතාවය මේක ගණන්වත් ගන්නෙ නැහැ. ඒ කියන්නේ නිෂ්ක්‍රීය වායුවට බෑ සමතුලිතතාවයට බලපෑමක් එල්ල කරන්න. නිෂ්ක්‍රීය වායුවට බෑ සමතුලිතතාවයට බලපෑමක් එල්ල කරන්න. එහෙනම් මෙයා ඇවිල්ලා මෙතෙන්ට කඩාපැන්න කියලා අර x වල තිබිච්ච සමතුලිතය x y සහ z බවට පත් වෙන සමතුලිතය වෙනස් වෙනවද? නෑ, කොහෙත්ම නෑ. කොහෙත්ම වෙනස් වෙන්නේ නෑ. කොහෙත්ම වෙනස් වෙන්නේ නෑ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. කොහොමද යද්ද? මෙන්න මේ වාචනයේ පරිමාව සහ උෂ්ණත්වයේ නියත කොට අලුතෙන් එක්කෙනෙක් එනවනේ මේක ඇතුළට. එතකොට මෙයාගේ පීඩනයේ යම් කිසි ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඕනේ හිතහන්කෝ දැන් කාමරයක් ඇතුළේ ඉන්නවා මිනිස්සු 50. හරිද? ඕකට දැන් මේ හිතන්නකෝනේ හයිය මිනිස්සු 50ක් ඉන්නවා. හරිද? යෝධයෝ වගේ මිනිස්සු 50ක් ඉන්නවා. ඕකට එනවා නිකන් කෝඩු කිතයියෙක් වගේ මිනිස්සෙක්. කෝඩු කිතයියෙක් වගේ මිනිස්සෙක් එනවා. දැන් ඕක ආවා කියලා අර මිනිස්සුන්ගේ ශක්තියටවත් ඒ මිනිස්සුන්ගේ තියෙන හැකියාවටවත් මොකද බාධාවක් වෙනවද? නෑනේ. අර කැවිලා ඕනනම් ඉඳි. හැබැයි අවසානට බලද්දී ඔය කාමරේ මිනිස්සු සංඛ්‍යාව වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙනවා. හරිද? කාමරයක යෝධයෝ වගේ මිනිස්සු 50ක් ඉන්නවා. කෝටු කිතයි මිනිස්සෙකුත් ටික වෙලාවකින් ඕක ඇතුළට එනවා. හැබැයි ඕක ඇතුළට ආවා කියලා අරක ඇතුළේ ඉඳ යෝධයෝ වගේ මිනිස්සුන්ගේ ශක්තියට හානියක්වත් එහෙම නැත්නම් එහෙම මොකක් හරි යාලට බලපෑමක්වත් සිද්ධ වෙනවද? නෑ. කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ. හැබැයි මිනිස්සු ගාන වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙනවා. අන් ඒ වගේ සිද්ධ තමයි මෙතන වෙන්නේ. S කියලා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් මෙතෙන්ට එනවා. මේකට වැටෙනවා. වැටිච්චාම සිද්ධ වෙන්නේ S කියලා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් මෙයාට ආපුවාම නිෂ්ක්‍රීය වායුවක් මෙයාට දාපුවාම මෙතන තියෙන සමතුලිතයට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ගණන්වත් ගන්නෙ නැහැ. හැබැයි එක දෙයක් වෙනවා. මේක ඇතුළේ තියෙන මුළු පීඩනය වැඩි වෙනවා. සහ මුළු මවුල සංඛ්‍යාව වැඩි වෙනවා. අපෙන් අහන්නේ මොනවද බලමු එතන? මුලින්ම අපෙන් අහන්නේ XYZ වල XYZ සහ S වල මවුල ආංශික පීඩන ටික. මේ බලන්න. අපි අහපව ලියන ආංශික පීඩන වල සූත්‍රය. ආංශික පීඩනයක් දැන් කෙටියෙන් ලියන්නේ. ආංශික පීඩනය සමානයි මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. පැහැදිලිනේ? මේ බලන්න. මවුල භාගය කියන්නේ මොකක්ද? ඒකත් අපි මතක කරගන්න ඉන්නකෝ. මවුල භාගය කියන්නේ මොකද්ද? මවුල භාගය කියන්නේ යටට දානවා මුළු මවුල සංඛ්‍යාව, වායු පද්ධතියේ ඉන්න මුළු මවුල සංඛ්‍යාව උඩට දානවා අදාළ සංඝටකයේ මවුල සංඛ්‍යාව. එහෙමනේ. මුළු පීඩනය කියන එක දන්නවනේ ඉතින් මුළු පීඩනය. දැන් අපි හිතමු මුලින්ම මේ පද්ධතිය ඇතුලේ මොනවද හිටියේ? සමතුලිතතාවයේදී x y z කියලා තුන් දෙනෙක් හිටියේ. දැන් මෙතන අලුතෙන් එවෙලා තියෙනවා s කියලා එක්කෙනෙක්. හැබැයි යා නිෂ්ක්‍රීය වායුව. මෙතනින් මවුල 10ක් තමයි වෙලා තියෙන්නේ. මට කියන්නකෝ මෙයා මෙහෙට ආපුවාම මේ පද්ධතියේ ඉන්න මුළු වායු මවුල සංඛ්‍යාවට මොකද වෙන්නේ? මේ පද්ධතියේ ඉන්න මුළු වායු මවුල සංඛ්‍යාව වැඩි වෙනවා. මේ පද්ධතියේ ඉන්න මුළු වායු මවුල සංඛ්‍යාව වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ මෙතෙන්ට දාන උත්තරේ වැඩි වෙනවා. හරිද? මෙතන දාන උත්තරේ වැඩි වෙනවා. ඒතර මෙන්න මේ වගේ බෙදීමක යටට දාන උත්තරේ වැඩි වෙනවා කියන්නේ මුළු ප්‍රකාශනයම අඩු වෙනවා කියන එක තේරෙනවද? මේ බලහංකෝ. එක බෙදීම දෙක. නැත්නම් මෙහෙම ගමුකෝ අපි 10 බෙදීම දෙක. දැන් 100 බෙදීම දෙක. 100 බෙදීම දෙක. උත්තරේ කීයද? 50. 100 බෙදීම 10. දැන් උත්තරේ කීයද? 10. අන්න දැක්කද? මේ යට තියෙන ඉලක්කම වැඩි වෙච්ච ගමන් මේක බෙදලා එන උත්තරේ අඩු වෙනවා. මේ යට තියෙන ඉලක්කම වැඩි වෙච්ච ගමන් මේ අදාළ එක්කලාගේ උත්තරය අඩු වෙනවා. ඒ කියන්නේ මේ යට තියෙන ගාන. හරිද? දැන් කලින් තිබ්බේ මවුල XYZ වල මවුල ගාන කීයද? 10නේ. XYZ වල මවුල තිබ්බේ 10යි. හැබැයි දැන් මෙයත් එක තුනහම මේ යට තියෙන මුළු මවුල සංඛ්‍යාව කියන එක වැඩි වෙනවා. ඒතර මේ සම්පූර්ණ උත්තරයම අඩු වෙනවා. මුළු පීඩනය මොකද වෙන්නේ? මුළු පීඩනය ඉතින් කොහොමත් වැඩි වෙනවා. ඇයි අලුතෙන් කෙනෙක් එකතු වෙනවා. මුළු පීඩනය කොහොමත් වැඩි වෙනවා. මුළු පීඩනය වැඩි වෙනවා, මවුල භාගය අඩු වෙනවා. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙලා ආංශික පීඩන නියතව තියාගන්නවා. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා.
ඒකලා තරදිය වගේ බැලන්ස් කරලා ආංශික පීඩන නියතව තියාගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ තුන් දෙනාගේ ආංශික පීඩන මෙයා ආවා කියලා වෙනසක් වෙන්නේ නැත. x වල y වල z වල ආංශික පීඩන මේක ඇතුළට රිංගුවා කියලා වෙනසක් වෙන්නේ නැත. පැහැදිලිනේ? එහෙනම් අපි ලියමු ආංශික පීඩන ටික. මෙන්න මෙහෙම. කොහොමද ආංශික පීඩන ටික ලියන්න වෙන්නේ? ඉතින් අර කලින් උත්තරම තමයි. කලින් උත්තර ටිකම කලින් සෙට් එකම තමයි. කලින් උත්තර ටිකම තමයි. x වල ආංශික පීඩන කීයද අපිට ආවේ? 4යි 10යි 4යි. පැස්කල්. y වල 3යි 10යි 4යි පැස්කල්. z වල 3යි 10යි 4යි පැස්කල්. කලින් ආපු උත්තර සෙට් එකම තමයි. මෙයාලගේ ආංශික පීඩන වෙනස් වෙන්නේ නැහැ. මෙයා මෙතෙන්ට ආවා කියලා. ඇයි මෙයා නිෂ්ක්‍රිය කෙනෙක්. ඒ නිසා මෙයාලගේ ආංශික පීඩන වෙනස් වෙන්නේ නැහැ. අර මම සූත්‍රයේ තියලා ඔක පෙන්නුවා. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ කියලා. මෙන්න ආංශික පීඩන සෙට් එක. හරිනේ? ආංශික පීඩන සෙට් එක. ඊට පස්සේ මොනවද අපිට කියන්නේ? S වලත් එපේ. මෙන්න මේ දැන් අලුතෙන් එන එක්කනාගේ ආංශික පීඩන හොයන්න කියනවා. මේ Z අකුර තියෙන්නේ. අලුතෙන් එන කෙනාගේ ආංශික පීඩන හොයන්න කියනවා. එයා චුට්ටක් ඉන්න වෙනවා කල්පනා කරන්න. මොකද්ද වෙන්නේ කියලා. අපි එහෙම කරමු. එයා චුට්ටක් කොහොමද කියමුකෝ. අපි දැන් හොයමු මේ අවස්ථාවේදී කොයි අවස්ථාවේද? මෙන්න මේ සමතුලිත පද්ධතියේ මෙයා රිංගපුවාම මේක තුලේ මුළු පීඩනය කොච්චරද කියලා. මම කිව්වා පරිමාව සහ උෂ්ණත්වයේ නියත නම් මුළු පීඩනය වැඩි වෙනවා කියලා. කියන්නේ දැන් මේකේ XYZ තුන් දෙනායිද මෙයාගේ පීඩනය කොච්චරද? පොඩක් ගාන කියලා බලන්න. එක වැඩිකෙන් මේ නිකන් අර නිකන් මේ චිත්‍රපටිය බලනවා වගේ මේක අහගෙන ඉන්න එපා. එහෙම හරියන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. මම ඔය බලන්න කියද්දි සුළු කරන්න කියද්දි ඒක කරන්න ඕනේ. ඒතර තමයි ගාන තේරෙන්නේ. හරිද? දැන් සමහරව මේ වෙනකොට දැන් සමහරව වීඩියෝ එක බලන්න නැති මේ ගානවත් බලලා නැහැ. එහෙම හරියන්නේ නැහැ. හරිද? ඉස්සලම ගාන බලලා වැඩේ සෙට් වෙන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැහැ තමයි. XYZ තුන් දෙනා ඉන්නවා. XYZ තුන් දෙනා ඉන්නවා. සමතුලිත වෙන්නේ. සමතුලිත අවස්ථාවේ මෙයාගේ පීඩනය කොච්චරද? එක වැඩි කිරීම 10/5යි. මෙයා එකතු වෙලා නැති අවස්ථාවේ මම මේ කියන්නේ කලින් එක වැඩි කිරීම 10/5යි. දැන් මෙයත් එකතු වුනහම පීඩනය වැඩි වෙනවා. බලමු කොච්චරක්ද කියලා. මෙයා එකතු වුනහම පීඩනය වැඩි වෙනවා. බලමු කොච්චරක්ද කියලා. කොහොමද කරන්නේ? මම මෙහෙම කරනවා. මෙයාට දානවා මේ PV සමාන nRT. මේ මුළු පද්ධතියටම PV සමාන nRT දානවා. PV සමාන nRT දානවා මේ පද්ධතියටම. දාලා පීඩනය හොයනවා. බලමු හොයලා. පීඩනය සමානයි මවුල ගාන. මෙතන මවුල ගාන 10යි. මේ තුන් දෙනාගේ එකතුව 10යි. මෙයත් ආවනේ 20යි. මවුල ගාන 20යි. R එකෙන් දන්නවනේ මම මේක චුට්ටක් මෙහෙට කරලා ලියන්න නැත්නම් ඉඩම දෙනවා. පීඩනය සමානයි මවුල ගාන 20යි. අපි දෙය තේරෙනවානේ. මෙතන මවුල 10ක් තිබ්බා. මෙයත් එකතු කරාම 20යි. 8.314 ජූල් කෙල්විනයට මවුලයට. උෂ්ණත්වය මෙතන උෂ්ණත්වය මුකුත් කියලා නැහැ නේද අපිට? නෑ 127 තමයි. ඒ කියන්නේ 400යි. කෙල්වින් 400යි. අයිත් මදි. අයිත් චුට්ටක් මෙහෙට ගන්න වෙනවා. පීඩනය සමානයි 20යි මවුල 8.314 ජූල් කෙල්විනයට මවුලයට 400යි කෙල්වින්. බෙදන්න ඕනේ ජූල් කෙල්විනයට මවුලයට. මේක බෙදන්න ඕනේ පරිමාවය. මේකේ පරිමාව කොච්චරද? පරිමාව වැඩි හෝ අඩු වෙන්නේ නැහනේ. ඔව් h තරාගේම තමයි. ඒගොල්ලෝ කලින්ම කියනවනේ මේ h තරාගේම තමයි කියලා. කියන්නේ 8.314 වැඩි කිරීම 10 වෙන දෙක තමයි මේකේ හරස්කඩ වර්ගඵලය. වැඩි කරන්න ඕනේ h වලින් 4යි. මම අර මුලින්ම කිව්වේ මෙයා ලියා ගන්න කියලා. නැත්තම් ඔක 17යි කල්පනා කර කර ඕක හොයනවා. කැපුවා. මෙයා සරුණා 5යි. මෙයා උඩට යනවා. එතකොට මෙතන 4 5 20යි. 20යි දැන් 2000ක් නේ තියෙන්නේ. මෙයාත් උඩට යනවා. එතකොට p සමානයි 4 5 20යි. මෙතන බිංදු 2යි. මෙයාත් උඩට ගියාම 10යි 4යි. පැස්කල්. p සමානයි 2යි 10යි 5යි පැස්කල්. ඔන්න දැන් මේක ඇතුලේ තියෙන මුළු පීඩනය. මේ x කියන නිෂ්ක්‍රීය වායුවත් එකතු වුනහම මේක ඇතුලේ මුළු පීඩනය මෙන්න 2යි 10යි 5යි. ඉතින් දැන් අපිට බෑද S වල ආංශික පීඩනය හොයන්න පුළුවන්. S වල ආංශික පීඩනය හොයන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් හොයමු. හොයන්න දෙයක් නැහැනේ බං. මේ අහන්නකෝ. මේක ඇතුලේ හොඳට අහගන්න මේ කියන දේ. හොඳට අහගන්න. මෙයාගේ ඇතුලේ
xyz xyz මූණ xyz සමතුලිතව තියෙන අවස්ථාවේදී S2 පියන් කල්පනා කරන්න xyz සමතුලිතව තියෙන අවස්ථාවේදී මෙතන මුළු පීඩනය එක වැඩි කිරීම 10 5යි එක වැඩි කිරීම 10 5යි එක වැඩි කිරීම 10 5යි පිළිගන්නවනේ පිළිගන්න දෙයක් නෑ බං අර උඩ තියෙනවා මේක එක වැඩි කිරීම 10 5යි මෙයා ගලන ඒක ඇතුළට දානවා දාපුවාම පීඩනය වැඩි වෙනවා මෙන්න මෙච්චර දෙක වැඩි කිරීම 10 5 දක්වා තුන් දෙනාගේ xyz තුන් දෙනාගේ එක වැඩි කිරීම 10 5යි මේක ගානලා දාපුවාම s ගානලා දාපුවාම මෙන්න පීඩනය දෙක වැඩි කිරීම 10 5ක් බවට පත් වෙනවා වැඩි වෙච්ච පීඩනය කාගේද තිබ්බ එක වැඩි කිරීම 10 5යි දැන් දෙක වැඩි කිරීම 10 5යි වැඩි වෙච්ච පීඩනය කාගේද s වල s නේ මේකට දැම්මේ ඌගේ තමයි වැඩි වෙච්ච පීඩනය කොච්චරද වැඩි වෙච්ච පීඩනය 1යි 10 5යි මොකද කලින් තිබ්බ 1යි 10 5යි දැන් 2යි 10 5යි කොච්චරක් වැඩි වෙලා තියෙනවද 1යි 10 5යි කියන්නේ මෙයාගේ ආංශික පීඩනය 1යි 10 5යි පැස්කල් කියලා අපිට ගන්න පුළුවන් නිකම්ම 1යි 10 5යි පැස්කල් කියලා නිකම්ම ගන්න පුළුවන් මෙන්න මේ ටික තමයි මෙයාගේ ආංශික පීඩන හතර x වල y වල z වල මේ තුන් දෙනාගේ වෙනසක් වෙන්නේ නැහැ ඒක මතක තියාගන්න මෙයාගේ ගත්තේ කොහොමද pv සමාන nrt දාලා මුළු පීඩනය ගත්තා මෙයාගේ කලින් තිබ්බ එක වැඩි කිරීම 10 5යි පැස්කල් මේ තුන් දෙනාගේ මේක දාපුවම තමයි මේ මෙච්චරක් දක්වා පීඩනය වැඩි වුණේ පැහැදිලිනේ වැඩි වුණේ කොච්චරක්ද ඒක තමයි මෙයාගේ ආංශික පීඩනය වැඩි වුණේ කොච්චරක්ද ඒක තමයි මෙයාගේ ආංශික පීඩනය පැහැදිලිනේ හරි ඉවරද ගන්න ඔව් එතනින් ඉවරයි හරි එතනින් ඉවරයි අපි යන රෝම ඉලක්කම් 4ට රෝම ඉලක්කම් 4 කියනවා මෙහෙම එකක් ඉහත රෝම ඉලක්කම් 3 මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 127 දීම පවත්වා ගනිමි පීඩනයේ අගේ නැවත 10 5 දක්වා වෙනස් කරන ලදී හරිද එතකොට එච්චලාගේ කොච්චරද කියලා අහන්න එතකොට එච්චලාගේ කොච්චරද කියලා අහන්න මේ බලන්නකෝ උෂ්ණත්වය වෙනස් කරන්න නැහැලු උෂ්ණත්වය වෙනස් කරන්න නැහැලු දැන් පොඩ්ඩක් චිත්‍රයක් වගේ එකක් අඳගත්තා නම් ලේසියි ඔතන චිත්‍රයක් වගේ එකක් හරිද චිත්‍ර නෙවෙයි චිත්‍ර වල ඉන්නේ කෙමිස්ට්‍රි වල චිත්‍රයක් වගේ එකක් මේ බලන්න මම නිකම් පද්ධතියක් අඳින්නම්කෝ මෙන්න මෙහෙම දැන් කොහොමද ඔය තියෙන්නේ නිකන් කටු සරණක් කොහොම ගන්න ලස්සනට අඳින්න ඕනේ නෑ මේව නිකන් කොහොම දාගන්න හරිද ඔන්න ඔහොම නිකන් ඔන්නම දාගන්න ඔය ඇති දැන් මොකද්ද කියන්නේ බලන්න මේ දෙක නිකන් එක සයිස් වගේ හොම අමුකෝ අපි දැන් මොකද්ද කියන්නේ ඉහත රෝම ඉලක්කම් 3 මිශ්‍රණයේ උෂ්ණත්වය 100 මෙතනත් 27යි මෙතනත් 127යි මෙතනත් 127යි මෙතනත් 127යි එයා වෙනස් කරන්න හැල්ලු ඉතින් ඒක ලියා ගන්න ඕන ඊට පස්සේ මොකද කියන්නේ පීඩනයේ අගය මෙතන 2යි 10 5 ඇයි අර නිෂ්ක්‍රීය වායුවත් එහෙම දාලා මෙතන 2යි 10 5 නැවත යා 1යි 10 5 දක්වා අරන් එනවලු දැන් මයින් අහන්න බෑ ඇයි කියලා ඒක ඉතින් ඒගොල්ලෝ අරන් එවිලා තියෙන මොකක් හරි හේතුවක් හින්දා මෙතන 2යි 10 5යි උෂ්ණත්වය 127යි උෂ්ණත්වය හැමම තියද්දී පීඩනය අඩු කරගත්තලු අපෙන් අහන්නේ මෙන්න මේ h තියෙනවනේ මෙතන h කීයද ආවේ 4යි මට මතක විදිහට ඕනේ ඔව් 4යි මෙතන h ආවේ මීටර් 4යි මෙතන h මීටර් 4යි අපෙන් අහන්නේ මෙන්න මෙතන h කොච්චරද කියලා ඔන්න ඔක තමයි සරලව ගන්න මෙතන h කොච්චරද කියලා තමයි අහන්නේ මෙතන 4යි මෙතන කොච්චරද පීඩනය විතරයි අඩු කරේ උෂ්ණත්වය අඩු කරෙත් නැහැ එක දෙයක් කියන්නද වායු පාඩමට සමතුලිතතාවය පැත්තක තියන්න යම් වායු පාඩමට 4 වෙනි පාඩමට 12 වෙනි පාඩම පැත්තක තියන්න 4 වෙනි පාඩමට යන්න 23 වුණොත් දන්නවා 4 වෙනි පාඩම දැන් හරිද ඒ නිසා පිස්සු කෙරෙන්න එපා 4 වෙනි පාඩම හොඳටම පාඩම් තියෙන්න ඕන හොඳටම තියෙන දැනගෙන ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ අහන්නකෝ මේ එකම වායු ප්‍රමාණයනේ වායු ප්‍රමාණය වෙනසක් නැහැ මොකද වායු ප්‍රමාණය එළියට දැම්මෙත් නැහැ පිට දැම්මෙත් නැහැ එළියට ඇතුළට ගත්තෙත් නැහැ උෂ්ණත්වය නියතයි උෂ්ණත්වය නියතයි කිව්ව ගමන් මොකද්ද මතක් වෙන්නේ මට නම් මතක් වෙන්නේ බොයිල් උෂ්ණත්වය නියතයි කිව්ව ගමන් බොයිල් මතක් වෙනවා ඉතින් මෙයාට බොයිල් නියමය දාමුකෝ ඔව් මොකද්ද බොයිල් නියමය P1 V1 සමානයි P2 V2 P1 V1 සමානයි P2 V2 මෙතන පීඩනය මෙන්න 2යි 10 5 2යි 10 5 මෙතන පරිමාව
පරිමාව දීලා නැහැ නේ සර්. ඉතින් මං ගන්න පුළුවන් නේ. මේ බලන්නකෝ. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය කොච්චරද? 8.0 ගානක් නේද? ඔව්. ඉතින් මම ඒක ආදේශ කරන්න. මට හිතනවා මට මෙතන ඉඩ මදි වෙයි කියලා. අවුලක් නැහැ. ඉඩ මදි වුණොත් අවුලක් වෙන්නේ. හරි කමන්නේ. මම මේ පල්ලෙහාට යන්නම්කෝ. නැත්නම් ඉඩ මදි වුණොත් ආයෙ පල්ලෙහාට දාලා පිස්සු නටන්න වෙනවා. බලන්න මේ චුට්ටක් මතක තියාගන්න මේ දත්ත ටික. මම දාන්න යන්නේ බොයිල්. P1 V1 සමානයි P2 V2. මේ අවස්ථාවේ පීඩනය කොච්චරද? 2.105 පැස්කල්. මේ අවස්ථාවේ පරිමාව කොහොමද ගන්නෙ? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. 8.314යි 10 වැඩි කිරීම 4. මේ තියෙන මෙතන පරිමාව ඝන මීටර. මෙතන පීඩනය කොච්චරද? 1.105. පොඩ්ඩක් වීඩියෝ එකේ එහා පැත්තට පොඩ්ඩක් එහා පැත්තට හරව. ඒ කියන්නේ පස්සට ගිහලා බලන්න. මේ දත්ත ටික මම මෙතන ලියලා තිබ්බනේ. මෙන්න පීඩනය. මෙතන පරිමාව ඔව් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. 8.314යි 10 වැඩි කිරීම h. ඔන්න h තමයි හොයන්න තියෙන්නේ. 10 5ට 10 5 සුළු කරන්න 8.314ට 8.314 සුළු කරන්න 10 2කට 10 2 සුළු කරන්න ඔක්කොම කැපිලා යනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ 2 වැඩි කිරීම 4 8ක් කියලා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ h. h සමානයි 8 මීටර කියලා වට හම්බ වෙනවා. ඔන්න h වලගේ මීටර 8ක්. h වලගේ මෙන්න මෙතන h වලගේ මීටර 8ක්. පැහැදිලිද? ඊට පස්සේ බලමු මොකද්ද කියන්නේ කියලා. මෙම නව සමතුලිත තත්ත්වය යටතේ h යගේ හෙව්වා. ඊට පස්සේ x y z සහ s වල ආංශික පීඩන ගණනය කරන්න ඕනේ. x y z x කියන හතර දෙනාගේ ආංශික පීඩන හොයන්න ඕනේ. ඒක හොයමු. මේ බලන්නකෝ. දැන් මෙතන මවුල භාග ටික වෙනසක් වෙන්නේ නැහනේ. නේද? නැත්නම් අපි මුලින්ම ලියමුකෝ. මුලින්ම ලියමු. ඒතකොට ඔක පැහැදිලි. මම මේක මකනවා. දැන් බලන්න. දැන් වාජනය තියෙනවා. වාජනය තුල මොනවද තියෙන්නේ? දැන් වායු වර්ග හතරක් තියෙනවා. මොනවද තියෙන්නේ? x y z x. මෙන්න වාජනය. මෙන්න වාජනය. මේ ඇතුලේ තියෙනවා x කියලා වායුවක් තියෙනවා, y කියලා වායුවක් තියෙනවා, z කියලා එක්කෙනෙක් ඉන්නවා. ඊට අමතරව s කියලා එක්කෙනෙකුත් ඉන්නවා දැන්. s කියලා එක්කෙනෙකුත් මේ ඇතුලේ ඉන්නවා දැන්. මේක ඇතුලේ සම්පූර්ණ මවුල කොච්චරක් තියෙනවද? චුට්ටක් උඩට ගිහින් බලන්න. වීඩියෝ එක චුට්ටක් එහා පැත්ත පස්සට ගිහලා බලන්න. කොච්චරක් මෙතන ඇතුළේ මවුල තියෙනවද? x y z කියන තුන් දෙනාගේ මවුල 10ක් තිබ්බා. අර සමතුලිත අවස්ථාවේ අය අර මුලින්ම ගණනය කරේ. x y z කියන තුන් දෙනාගේ මවුල 10ක් තිබ්බා. s වලින් මවුල 10කුත් දැම්මනේ. දැන් මවුල 20ක් තියෙනවා එහෙනම්. දැන් මේක ඇතුලේ මවුල 20ක් තියෙනවා මුළු මවුල. පැහැදිලිද? x y z කියන තුන් දෙනාගේ මවුල 10ක් තිබ්බා. s වලින් තව 10ක් දැම්මම 10 10 20යි. මොන්ඩිසෝරි පන්තියක් වගේ. 10 10 20යි. මුළු මවුල සංඛ්‍යාව මේක ඇතුලේ 20ක් තියෙනවා. එක එක්කෙනාගේ මවුල සංඛ්‍යා ටිකත් හොයාගමු බලන්න අපි. එක එක්කෙනාගේ මවුල සංඛ්‍යා ටිකත් හොයාගමු. x වල මවුල කොච්චරක් තියෙනවා කියලා ආවද අපිට? x වල මවුල ඇයි බම් බලහන් අර සමතුලිත අවස්ථාවේ අපි ලිව්වේ මේ මෙතන මේ හරිය ලිව්වේ x වල මවුල 4යි y වල මවුල 4යි z මවුල 4යි කියලා ලිව්වේ. ඔය වෙනස් වුන්නේ නැහනේ. x වල මවුල 4යි y වල මවුල 3යි z වල මවුල 3යි s වල මවුල ඉතින් හොයන්න දෙයක් ඇයි ගානෙත් කියනවා s වලින් මවුල 10ක් දාන්න කියලා. 10යි මවුල. ඒක ගානෙත් පැහැදිලිව කියනවනේ. s වලින් මවුල 10ක් දානවා. මෙන්න x y z සහ s වල මවුල සංඛ්‍යා අරගෙන මේක එකතු 20ක් වෙනවා නේද? ඔව්. මේක තමයි මවුල සංඛ්‍යා ටික. දැන් බැරිද ආංශික පීඩනය එක හොයන්න? පුළුවන්. හොයමු. මම මුලින්ම හොයනවා x වල. x වල ආංශික පීඩනය කොහමද? මවුල භාගය. මුළු මවුල සංඛ්‍යාව මවුල 20යි. x වල මවුල මෙන්න මවුල 4යි. වැඩි කරන්න ඕනේ මුළු පීඩනය. මේ අවස්ථාවේ මුළු පීඩනය කොච්චරද? මේ අවස්ථාවේ මුළු පීඩනය චුට්ටක් මතක් කරමු. මේ අවස්ථාවේ මුළු පීඩනය. ඇයි අර 2.105 තිබිලා 1.105ට ආයි ගෙනාව නේද? ඇයි රෝමිලක් 4 උඩ බලහන් හොඳට කියනවා සිංහලෙන් කියනවා. ඒතර මෙතන පීඩනය 1.105යි.
පැස්කල්. මවුල සුළු වුණා 1.5යි. මෙතන ආපුවම 1/5 කියන්නේ 0.2යි නේ. කියන්නේ 2.10 4යි. පැස්කල් 2.10 4යි. හරිනේ. අපි යනවා වයිවල ආංශික පීඩන හොයන්න. වයිවල. මේ දෙන්නේ මුළු මවුල සංඛ්‍යාව 20යි, වයිවල මවුල සංඛ්‍යාව 3යි. වැඩි කරනවා 1.10 5යි. 20 3ෙන් බෙදනවා කියන්නේ 10 1.5. ඒ කියන්නේ 10න් 1.5 නේ. 20 3ෙන් බෙදනවා කියන්නේ 10න් 1.5. ඒ කියන්නේ 1.5යි 10 4යි. 1.5යි 10 4යි. Z වල මුළු මවුල සංඛ්‍යාව 20යි 8. Z මවුල සංඛ්‍යාව මෙන්න මවුල 3යි. වැඩි කිරීම 10 5යි පැස්කල්. මෙතනත් එන්නේ 1.5යි 1.5යි 10 5 නේ. sorry 10 4යි. 1.5යි 10 4යි පැස්කල්. x වල y වල z වල ආංශික පීඩන ටික හරි. s වලත් හොයමුකෝ අපි. s වල අපි මේ හරියෙන් ගමු. ps s වල ආංශික පීඩනය. මුළු මවුල සංඛ්‍යාව 20යි. s වල මවුල සංඛ්‍යාව 10යි. වැඩි කරන්න ඕනේ 10 5යි පැස්කල් වලින්. 0.5යි 10 5 කියන්නේ 5යි 10 4යි. 5යි 10 4යි පැස්කල්. 5යි 10 4යි පැස්කල්. හරිද? sorry. මෙතන 10න් කියන්නේ භාගයනේ 2.5 නේ 2.5. 2.5යි 10 4යි පැස්කල්. s වල ආංශික පීඩනය 2.7. 2.5යි 10 4යි පැස්කල්. ඔච්චරයි. ප්‍රොබ්ලම් එක 4 හන්න ඔච්චරයි. ආංශික පීඩනය ගණනය කරා. ප්‍රොබ්ලම් එක 5. ඉහත ගණනය කිරීම වල උපකල්පන. ඉතින් මොනවද උපකල්පන? වායු පරිපූර්ණයයි සැලකීම. වායු පරිපූර්ණයයි සැලකීම. හරිනේ. හරි එහෙනම් ඔච්චරයි ගාන 2006 රචනා ගාන පට්ටලේසි අලුතෙන් කියලා දෙන්න තිබ්බේ අර අලුත් වායුවක් එකතු වුණේ නිෂ්ක්‍රීය වායුවක්. අන්න එයා ගැන විතරයි. අන්න එයා ගැන හොඳට කියලා දුන්නා. මම හිතනවා තේරෙන්නේ නැති හොඳටම. හරිද? මොකද වැඩේ කියලා චුට්ටක් කමෙන්ට් එකක් දාන්න යටින් තේරුණා නම් තේරුණා නැත්නම් නෑ කොහොම හරි. ඒතකොට ඊළඟ වීඩියෝ එකට අපිට ඒක හදා ගන්න පුළුවන්. හරිද? කොහොමද තව පොඩ්ඩක් තේරෙන්න එහෙනම් කියලා දෙන්න කියලා. හරි කොහොම හරි කවන්නේ. අපි මෙතනින් වැඩේ ඉවර කරමු. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හරිනේ? හරි එහෙනම් හොඳට ටික් කරන්න. අපි මෙතනින් වැඩේ ඉවර කරමු. අයබෝවන්.